කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුස්ස ජාතියක උප්පත්තිය ලබනවා කියන එක ඉතාමත්ම අමාරු වැඩක්. පින්නතුනි, මනුස්ස ජාතියක උපතක් ලබනවා කියන එක ඒ තරම්ම අමාරුයි කියලා සඳහන් කරන්න කරුණු කාරණා රාශියක් ධර්මයෙන් ගෙනල්ලා පැහැදිලි කරන්න පුළුවන්. මේ ධර්ම කාරණාව විස්තර කරන තැන සඳහන් කරනවා තමන්ගේ ජීවිතයේ ගෙවෙන කාලේ පංචකාම සම්පත්තියට ඇලිලා පංච ඉන්ද්‍රයන්ට වසඟ වෙලා කාම සම්පත්තියෙන් ලෝලත්වයට පත් වෙලා ඒ වෙනුවෙන්ම ජීවිතේ කැප කරලා කටයුතු කරන මිනිස්සුන්ට මරණාසන්න කාලේ යහපත් සිතවිලි සමුදාය මතකයට නගා ගන්න ඉතාමත්ම අමාරුයි කියලා. ඒ කාමයට එක්කම ඇලිලා ගැලිලා තමයි මුළු ජීවිත කාලෙම ගත කරලා තියෙන්නේ. ඒ කාමයට එක්ක ඇලිලා ගැලිලා ගත දීර්ඝ කාලයක් ජීවිතේ ගත කරන නිසා කුසල් දහම් සිද්ධ කරගන්න ඒ අයට කාලය බොහොම මදි පින්නතුනි. බණක් අහන්න යන්න වෙලාවක් නැහැ. දන් දෙන තැනකට සම්බන්ධ වෙන්න වෙලාවක් නැහැ. වෙනත් පින්කමකට සහභාගී වෙන්න භාවනාවක් කරන්න දින කීපයක් ගෙදරින් මිදිලා ඒ තැනකට ගිහිල්ලා ඒ කටයුතු කරන්න උන්ට කාලෙ මදි. පසළොස්වක පොය දවසක් නමුත් විහාරස්ථාන වලට ගිහිල්ලා නොඑක් පින්කම් වලට සහ සම්බන්ධ වෙලා කුසල් රැස් කරගන්න උන්ට කාලෙ මදි. පෙහෙවස් සමාදන් වෙලා සසර ගමන සුවපත් කරගන්න මග හදාගන්න උන්ට කාලය මදි. දවසේ තියෙන කාලය ඔවුන්ගේ වැඩ සම්පූර්ණ කරගන්න මදි වෙලයි තියෙන්නේ. ආන් එහෙම පංචකාමයේ ඔස්සේම ඇලිලා ගැලිලා ජීවත් වෙච්ච මේ මිනිස්සුන්ට මරණාසන්න කාලේ යහපත් දෙයක් මතකයට නගා ගන්න අවස්ථාවක් උදා වෙන්නේ ඉතාමත් අඩුයි. මොකද එහෙම මතකයට නගා ගන්න තරම් දිගින් දිගට ප්‍රගුණ කරගත්ත යහපත් කටයුත්තක් ඔවුන්ගේ ජීවිතවල නෑ පින්නතුනි. අන්න ඒ නිසා මරණයෙන් පස්සේ ඊටාම දුක්ඛදායක දුගතිගාමී තත්වයන්ට පත් වෙලා උප්පත්තිය ලබනවා. ඒ නිසාත් මනුස්ස ජීවිතයේ දුර්ලභයි. මොකද තමන් මෙහාට ආවේ මොකටද කියන කාරණාව නොදන්න මිනිස්සු ජීවත් වෙනවා කියන කාරණාව හරියට දන්නේ නැති නිසා. ඒ වගේම තමයි පින්නතුනි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අපි හැමදාම මනුස්ස ලෝකේ උපදිනව නෙමෙයි. සමහර කාලවල අපි බඹලෝ වාගේ තැන්වල ඉපදිලා ඒ මහේ ශාක්‍ය සැපත් වින්දා. බඹලව ඉන්න තරම් අපි අරගෙන ගියපු කුසල ශක්තිය මදි නිසා අපි බඹලවින් නික්මිලා ඉහළ දිව්‍ය තලවල ඉපදුනා. ඒ දිව්‍ය තලයේ වසන්න තියෙන කුසල් ප්‍රමාණය මදි නිසා අපි ක්‍රමක්‍රමයෙන් පහළට ඇවිල්ලා පල්ලහැම දිව්‍ය තලයකවත් ජීවත් වෙන්න තරම් දැන් කුසලයක් නැති නිසා ඊළඟට අපි මේ මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකේ ජීවත් වෙන අපි කවදා හරි දවසක මෙහෙන් චුත වෙලා තවත් වෙන තැනක උපදිනවා. ආපු ගමන් රටාවේ හැටියට පල්ලහැටම යනවනම් අපට යන්න තවත් ලෝක 4ක් තියෙනවා. අපි ඒවට කියනවා සතර අපාය කියලා. නමුත් කවුරුවත් කැමතිද සතර අපායට? කවුරුවත් මේ සතර අපායට කැමති නෑ. අපාය උත්පත්තියට කිසිසේත්ම කැමති වෙන්නේ නෑ.
අපි අකමැති වුණත් ඕන තරම් අපි අපායේ උපදිනවා. මොකද පින්නතුනි අපි අකමැති වුණත් අපි අපායේ උපදිනවා කියලා සඳහන් කළේ අපි විසින් සම්පූර්ණ කරගත යුතු කුසල කර්මය අපි සම්පූර්ණ කරලා නැති නිසා. අන්න ඒ නිසා මේ මනුස්ස ලෝකේ කියලා කියන්නේ තවත් විදිහකට කරුණු පැහැදිලි කළොත් අපායට යන අතරමඟ නතර වෙච්ච තවත් එක නවාතැන්පොළක්. පින්නතුනි ඉහළ ඉඳලානේ බැහැගෙන එන්නේ. ක්‍රමානුකූලව මේ යන්නේ සතර අපාය දිහාවටනේ. එහෙමනම් අපායට යන ගමනේ නතර වෙච්ච නවාතැන්පොළක් කියලා මම සඳහන් කළේ ඒකයි. හැබැයි තව කරුණක් පැහැදිලි කරන්න ඕනේ. මේ නවාතැන්පොළ හරි වටිනා තැනක්. ඒකට හේතුව මොකක්ද? සුවිශේෂී තැනක් මේ නවාතැන. අවුරුදු 60 70ක් වගේ කෙටි කාලයකට තමයි අපි මෙහෙ නතර වෙලා තියෙන්නේ. නමුත් මම මේක සුවිශේෂී තැනක් කියලා කිව්වේ මෙතන ඉඳලා පුළුවන් කැමතිනම් ආපහු අපි ආපු දිහාට යන්න. සුගතිය පැත්තට යන්න. එහෙම නැත්තම් පල්ලෙහාට යන්නත් පුළුවන්. හැබැයි සුගතියට යන්න නම් අපි මේ ඉන්න විදිහ ප්‍රමාණවත් මදි. මීට වඩා ලොකු උනන්දුවක් අපි ළඟ තියෙන්න ඕනේ. මොකක්ද ඒ උනන්දුව කියලා කිව්වේ? යටත් පිරිසෙන් තිසරණයි පන්සිලුයිවත් අනිවාර්යයෙන්ම හරියට තියෙන්න ඕනේ. හැබැයි පල්ලෙහාට යන්න නම් අපි මේ ඉන්න විදිහ බොහොම හොඳයි. ඉහළට යන්න නම් තමයි ක්‍රමය වෙනස් කරන්න වෙන්නේ. ඉහළට යනවා කියන එක පින්නතුනි අමාරු වැඩක් නේ. කොහොමත් ඉහළට යන එක අමාරුයි. හැම ශේස්ත්‍රයකමත් ඒක එහෙමම තමයි. ඉහළට යන එක අමාරුයි. ඒක හරියට නිකන් ගඟක උඩ පැත්තට පීනනවා වගේ. ඉහළට යනවා කියන එක අමාරු කාර්යයක්. අකුසලයට නම් සත්වයා නිරන්තරයෙන් එදිලා යනවා. අකුසල් වල යෙදෙන්න සත්වයා බොහොම කැමතියි. පංචකාම ලෝකේ මායාවේ ලෝකෙනි පින්නතුනි. මායා විසින් පාලනය කරන ප්‍රමාණය පංචකාම ලෝකයේ. පින්නතුනි මෙහෙම හිතන්නකෝ. අපිට මේ පංචකාම ලෝකෙන් පහසුවෙන් ගැලවෙන්න බෑ. ඒක ඔබ ඔබේ ජීවිතවලටම ගලපලා හිතලා බලන්න. පංචකාමයෙන් මිදෙන්න කොච්චර අමාරුද කියලා. අපි හිතමු අපි පිට රටකට ගිහිල්ලා ඉඩමක් මිලදී ගන්න ලෑස්ති වෙනවා. එහෙම නැත්නම් වෙනත් රජෙකුගේ රාජ්‍යයකට ගිහිල්ලා අපි ඒ රාජ්‍යයෙන් කොටසක් ගන්න ලෑස්ති වෙනවා. ඒ රජුරු අපිට ඒ කොටස නිකම්ම දෙනවද? කිසිම රජෙක් කැමති නෑ තමන්ගේ රාජ්‍යයෙන් බින් කොටසක් තමන්ට හිමි වෙනවට. එහෙනම් වෙනත් රටකින් අපට ඉඩම් කෑල්ලක් ගන්න කොයිතරම් අමාරු වේද? වෙනත් රාජ්‍යකින් භූමි භාගයක් වෙන් කරව ගන්න කොච්චරනම් අපහසු වේද? පින්නතුනි ආන් ඒ වාගේ තමයි මේ පංචකාම ලෝකය කියලා කියන්නේ මායාවේ රාජ්‍ය. මේ මායාවේ රාජ්‍යයෙන් කෙනෙක් ඉවත් වෙනවට මායා හරි අකමැති. නමුත් මායාට කිසි බලපෑමක් නැහැ අපි මෙහෙන් ඉවත් වුණා කියලා. මායාගේ සැපයට බාධාවකුත් නැහැ අපි ඉවත් වුණා කියලා. නමුත් තමන්ගේ වසඟයේ ඉන්න කෙනෙක් තමන්ගෙන් ගිලිහිලා යනවට මායාව හරි අකමැතියි. ආන් ඒක නිසා අපි අල්ලලා බැඳ ගන්නම තමයි හැම වෙලාවෙම සූදානම් වෙන්නේ. එතකොට අපේ පින්නතුන්ට හිතෙනවද ඉතින් මායාට තාම අපිව බැඳ ගන්න බැරි වුණානි කියලා? අපේ අහවල් අය මැරිලා ගියා. කෝ බැඳගෙන තිබුණේ නෑනි මායාව කියලා. ඇයි මොකද නැත්තේ පින්නතුනි?
මේ පංචකාම ලෝකේ මායයගිනි. ඉතින් අපි දැන් බැඳිලා නැද්ද? ඇහැට බැඳිලා, කනට බැඳිලා, දිවට බැඳිලා, කයට බැඳිලා, මේ නොයෙක් දේවල් වලට බැඳිලා. ඇහෙන් රූප වලට බැඳිලා, කනෙන් ශබ්ද වලට බැඳිලා, කයෙන් ස්පර්ශයන්ට බැඳිලා, දිවෙන් රසයන්ට බැඳිලා, නාසයෙන් සුවඳ වර්ග වලට බැඳිලා. මේ තමයි බැඳිච්ච බැමි ටික. එතකොට ජීවත් වෙනවා කියලා කරන්නේ මේ බැමි ටික තර කරන එක නෙමෙයිද? අතහැරලා යන්න බැරි වෙන විදිහට, ගලව ගන්න පහසු නැති වෙන විදිහට අපි විසින් බැමි ටික හිර කරලායි තියෙන්නේ. එhmenan මනුෂ්‍යාත්ම භාවයේ ඊටාම දුර්ලභයි. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ පිළිබඳව දේශනා කරපු කරුණු රාශිය නොඑක් දේශනාවල් වලින් අපේ පින්නතුන් අහලා තියෙනවා. මහණෙනි, කන කැස් බෑවික් අවුරුදු 100කට වතාවක් සාගර පතුලේ ඉඳලා උඩට එනවා. තනි සිදුරක් තියෙන විය දඬුවක් සාගරයේ මේ අතට පාවෙමින් තියෙනවා. මහණෙනි, අර කන කැස් බෑවා මේ විය සිදුරෙන් හිස ඉහළට දාලා අහස බලන්න තැත් කරනවද? පින්නතුනේ, ඒක කොයිතරම් අමාරු වැඩක්ද? කොච්චරනම් අමාරු වැඩක්ද කියලා හිතලා බලන්න. ඒක නොවෙනම තරම් කාරණාවක්. භික්ෂුන් වහන්සේලා සඳහන් කළේ ඒකයි. නමුත් අහඹුවක් ලෙස සිද්ධ වෙන්නත් පුළුවන්. කන කැස් බෑවා විය සිදුරෙන් හිස පොවනවා කියන එක. අන්න ඒ වගේම තමයි පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් මැරිලා ගියහම නැවත උපදිනවා කියන කාරණාව. උපදිනවා කියන කාරණාව කියන්නේ සුගතියේ උපදිනවා කියන කාරණාව. ඊටාම දුෂ්කර දෙයක්. සුගති ආත්ම භාවයක් ලබා ගන්න, මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගන්න ඒ තරම්ම අමාරුයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙතරම්ම දුර්ලභයි කියන කන කැස්පෑ වගේ වියසිදුරෙන් අහස බලන කාරණාව සුලභව සිදු වෙනවා වගේ මහණෙනි, මෙලව ජීවත් වෙන යම් සත්වෙක් නිරේ උප්පත්තිය ලැබුවොත්, සතර අපායේ කොහේ හරි තීන්දුනොත්, ඒ ඇයටත් සැනසීමක් නැහැ, ගැලවීමක් නැහැ. සතර අපායට තීන්දුනොත් එහෙමයි. අන්න ඒක නිසා වහ කුසල් දහම් රැස් කර ගන්න ඕනේ. කුසලයෙන් පෝෂණයටපත් වෙන්න ඕනේ. ඒ පරම දුර්ලභ මනුස්ස ජීවිතය අපිට ලැබිලා තියෙන බව හැම වෙලාවෙම ආවර්ජනය කරන්න ඕනේ. ලැබිච්ච ජීවිතයෙන් මනා ඵල නෙලා ගන්න තමන් උත්සාහ කරන්න ඕනේ. අන් එහෙම කටයුතු කරලා තිසරණයි පන්සලී මත ආරක්ෂා වෙලා මේ සංසාරයෙන් එතර යන්න, මං පෙත් හදාගන්න අපිට හැකියාව තියෙනවා. පින්නතුනි, මම සඳහන් කළා මනුස්ස ලෝකේ කියලා කියන්නේ අපායට යන ගමන් නතර වෙච්ච එක තැනක් කියලා. මේ නවාතැන් පොලේ ඉඳලා ඉහළට යනවද පහළට යනවද කියන කාරණාව තීරණය කරන්නත් පුළුවන්. පින්නතුනි, අපි පවුලක් ගැන හිතලා බලන්නකෝ. සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. කවුරුවත් දන්නේ නැහැ තමන් කොහෙන්ද ආවේ කියලා. නමුත් එක ගෙදරකදී මුණ ගැහිලා ඒ ගෙදර එකතු වෙලා උයාගෙන පියාගෙන කාලා බීලා කල යුතු ලෞකික කටයුතු කරලා අපි ආපහු තමන්ගේ අනික් එදිනෙදා කටයුතු වලට යෙදෙනවා. මෙහෙම එදිනෙදා කටයුතු වල යෙදී නොයෙක් කාර්යයන් සම්පූර්ණ කරන්න හිතපු මිනිස්සු කුසල් දහම් කරන්න කල්පනා කළේ නැහැ.
පන්සිල් ආරක්ෂා කරන්න තෙරුවන් සරණ යන්න කල්පනා කළේ නෑ. අන්න ඒක නිසා හතරමං හන්දියක් වගේ හැමෝම එකට රැස් වෙලා ඉන්නවා. මෙතනින් යනකොට නොයෙක් පැතිවලට යනවා. අම්මා කොහෙ ගියාද කියලා අපි දන්නෙත් නෑ. තාත්තා මැරිලා කොහෙ ගියාද කියලා අපි දන්නෙත් නෑ. සහෝදරයා මැරිලා කොහෙ ගියාද, සහෝදරිය මැරිලා කොහෙ ගියාද, මම මැරිලා කොහෙ යනවද කියන කරුණු එකක්වත් අපි දන්නේ නෑ. හතරමං හන්දියේ මුණ ගැහුණා වගේ මුණ ගැහිලා ඉන්නවා. ගෙදර සමාජිකයෝ 5 දෙනා මැරිලා 5 පැත්තකට යනවා. දෙන්නෙක් එකපාර යනවා වෙන්නත් පුළුවන්. ආන් ඒ යන ගමන ඊතා දුක්ඛිත දුගතිගාමී ගමනක් වෙන්න පුළුවන්. සුගතියට යන පිරිස ඊ타ත්ම අඩුයි පින්නතුනි. අන්න ඒක නිසා තමන් වහ කුසල් රැස් කරගත්තනම් මේ උතුම් ජීවිතයක් ලබන්න ඒක හරි ප්‍රයෝජනයක්. කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුෂ්‍යෝත්පත්තිය ලබන එක කොයිතරම් දුර්ලභද. කිච්ඡං මච්ඡාන ජීවිතං. මෙතන කිච්ච කියලා කියන්නේ පින්නතනි දුකට. දුක කියන අර්ථයත් එතන තියෙනවා. කිච්ඡං මච්ඡාන ජීවිතං. මිනිසුන්ගේ ජීවිතයේ ඊ타ත්ම දුකයි. මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභයි. මිනිසුන්ගේ ජීවිතයේ ඊටාම දුකයි. ඇයි මිනිසුන්ගේ ජීවිතයේ ඒ තරම්ම දුකයි කියලා කියන්නේ? දුප්පත් පෝසත් ભેදයකින් තොරවම ආර්ය තත්වයටපත් නොවිච්ච හැම පුද්ගලයෙකුගේම ජීවිතය දුකෙන්ම පිරීලා තියෙනවා. ඒ පින්නතුනි එහෙම සඳහන් කළේ. ගොවිතැන් කරන්න කොච්චර දුක් විඳිනවද? රැකියාවක් කරන්න කොච්චර දුක් විඳිනවද? ඒ වෙනුවෙන් ඉගෙන ගන්න කොච්චර දුක් විඳිනවද? වේල හොයාගන්න කොච්චර දුක් විඳිනවද? මේ ආදී වශයෙන් කල්පනා කරලා බලහම මහා දුක්ඛන්දරාවක් නැද්ද? ජීවිතය පවත්වන්න ඕන නිසා මිනිස්සු හරියට දුක් විඳිනවා. තෘෂ්ණාව වැඩි නිසා ඒ දුක් විඳගෙන යන ගමනේ තවත් පෞරාසියක් රැස් කරනවා. පින්නතුනි මිනිස්සු ප්‍රාණඝාත කරන්නේ ඇයි? ජීවත් වෙන්න නෙමෙයිද? සමහර අය සත්තු මරලා මස් විකුණලා ජීවත් වෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මදුරුවෙකුට ගහන්නේ ජීවත් වෙන්නද? ඇත්තටම නැද්ද? ඩෙන්ගු හැදෙන්න පුළුවන්. මැලේරියාව හැදෙන්න පුළුවන්. තවත් වෙන මොනවා හරි ලෙඩක් හැදෙන්න පුළුවන් මදුරුව කෑවහම. ආන් ඒක නිසා මදුරුවොත් මරනවා. තවත් නොයෙක් ඒ වාගේ කටයුතු වල යෙදෙනවා ජීවිතේ පවත්තන්න ඕන නිසා. ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා, අල්ලස් ගන්නවා, මංකොල්ල කනවා, කපටිකම් කරනවා, වංචාවල් කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ මොකටද? ජීවත් වෙන්න ඕන නිසා. එහෙනම් ජීවිතේ පවත්වන්න කොච්චර දුකයිද? ඒ ජීවිතේ පවත්වන්න මතු අනාගතේ කොයි තරම් දුක් විඳින්න හේතු වෙන කාරණාවල් අපි විසින් සිද්ධ කරනවද? කිච්ඡං මච්ඡාන ජීවිතං කීවේකයි. මනුස්ස ජීවිතයේ ඊටාම දුක් සහිතයි. මෙලව දුක් සහිතව පැවතිලා සමහර වෙලාවට මරණයෙන් පස්සේ ඊටාම දුක්ඛිත තැන්වල ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්න කරුණු කාරණා හේතු වෙනවා. ඒකයි මනුස්ස ජීවිතේ දුකයි කියලා සඳහන් කළේ. ඊළඟට පින්නතුනි කිච්ඡං සද්ධම්ම සවණං. ධර්ම ශ්‍රවණය කිරීමත් ඊටාම දුර්ලභයි. ධර්ම ශ්‍රවණය කිරීම දුර්ලභයි කියලා කියන්නේ පින්නතුනි බණ අහන්න පුළුවන් කාලයක උපදින්න ඕනේනේ. ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. නිර්මල ධර්ම රත්නයක් ඉගෙන ගන්න. නිර්මල ධර්මයක් අහන්න.
ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දහම් දේශනා කරලා තිබුණත් කීයෙන් කී දෙනාටද ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් නිවැරදි විදිහට? කීයෙන් කී දෙනාද ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න එළඹෙන්නේ? ඒක නිසා ධර්ම ශ්‍රවණය කරන්න තියෙන අවස්ථාව ඉතාමත්ම දුර්ලභයි. ඊළඟට දේශනා කළා තෙලෝගුරු භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන විදිහට ධර්මයේ දේශනා කරන ශ්‍රාවකයෙකුගෙන් බණක් අහන්න ලැබෙනවා නම් බණ අහන අයට මහා ලොකු යහපතක්, මහා ලොකු සහනයක් එයින් උදා කරගන්න පුළුවන් කියලා. මොකද හැබෑම කල්යාණ මිත්‍රයෙක් තමයි නිර්මලම ධර්මයේ දේශනා කරන්නේ. කොහොමද සඳහන් කළා? ත්‍රිපිටකයට ඔහු ඊ타ත්ම ගරුයි. අට කතාවට ඔහු ඊ타ත්ම ගරුයි. මේ ත්‍රිපිටක අට කතාවන්ට මනාසේ ගරු බුහුමන් දක්වමි. එහි තියෙනවා නම් යම් වචනයක්, ධර්ම කාරණාවක්, ඒ කාරණාවට මැනවින්ම යෙදෙනවා. ඒ කාරණාව මැනවින්ම කියනවා. ලෝක සත්වයාගේ සුභ සිද්ධියේ තුලින්ම හදනවා. ඒ තමයි සත්පුරුෂයාගේ ස්වභාවය. ඊළඟට පින්නතුනි දේශනා කළා ධර්ම කතිකයා කියන වචනේ පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න පුළුවන් කොහොම කෙනෙකුටද? අභිධර්මයේ මනාව දන්න කෙනෙකුට. අභිධර්ම පිටකයක් දැනගෙන තවත් ධර්ම කරුණුත් ඉගෙනගෙන ලෝක සත්වයාට දහම් දේශනා කරනවා නම් ඔහු මනාව ධර්මයේ දන්න, ධර්මයේ දකින, හැබැවින්ම ධර්ම කතිකයෙක් කියලා දේශනා කොට වදාලා. ඉතින් එහෙම ත්‍රිපිටක අට කතාවන්ට ගරු කරමින් ත්‍රිපිටක ධර්මයේම පිළිබඳව මනා වූ නුවණක් අවබෝධයක් ඇතුව දහම් දේශනා කරන කෙනෙක් හොයා ගන්නවා කියන එක මේ ලෝකේ දුර්ලභ කාරණාවක් නිසා ධර්මය යයි කියලා හිතලා අධර්මය දේශනා කරනවා. සසර පුරාම මිත්‍යා දෘෂ්ටි අපිට හොඳට පුරුදු නිසාද කොහෙද එවන් මිත්‍යා දෘෂ්ටියෙන් දේශනා කරනකොට මිනිස්සු වේගෙන් මේ මිත්‍යා දෘෂ්ටිය වැළඳ ගන්නවා. ඒක සාමාන්‍ය ස්වභාවය. පින්නතුනි ධර්මය කියන වචනය මේ ලෝකේ පරම දුර්ලභයි. ධර්මයේ විතරක් නෙමෙයි බුද්ධ රත්නයත් දුර්ලභයි. ධර්මය කියන වචනය තවත් නොඑක් ආගම් වල තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයේ ලෝකේ පරමම දුර්ලභයි කියලා දේශනා කරනවා. මේ ගාථා රත්නේ අවසාන කාරණාව හැටියට දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උපතත් ලෝකේ පරම දුර්ලභයි කියලා. පින්නතුනි මහා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවිලා යනවා. ලෞතර බුදුවරු පහළ වෙන්නේ. සමහර කාලවල නම් ඊට අඩු කාලවලින් බුදුවරු පහළ වෙනවා. නමුත් සමහර කාලවල මහා කල්ප අසංඛ්‍යයක් තරම් කල් ගත වෙනවා. ලෞතර බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒ තරම්ම දුර්ලභයි භාග්‍යතුන් වහන්සේගේ උප්පත්තිය. පින්නතුනි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. අති දීර්ඝ කාලයක් පාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අප වෙලා කැප වෙලා වෙහෙසිලා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේ මහා කල්පම අසංඛ්‍ය 20කුත් ලක්ෂ එකක් මේ සංසාරේ යන කාලේ. ඒ කියන්නේ බුදු වෙන්න ඕනේ කියලා හිතාගත්තට පස්සේ ඒ බුද්ධත්වයේ වෙනුවෙන් අති දීර්ඝ කාලයක් කැප කරනවා. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් මේ සංසාරේ දුක් විඳගෙන එනවද?
පින්කම් කර කර පාරමිතාව පූර්ණේ කර කර ප්‍රථම නියත විවරණය සම්පූර්ණ කරගන්න තැනට එනකොට කාරණා 8කින් සම්පූර්ණ වෙලා අතිශයින්ම ප්‍රබල මට්ටමකයි ඉන්නේ. මේ වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්ම විවරණ දෙන්න ඕනේ. පින්නතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගෙන්ම විවරණ අරගෙන පින්නතුනි විවරණ ගන්නත් පුරුෂාත්ම භාවයක්ම තියෙන්න ඕනේ. මනුස්සත්තං ලිංග සම්පත්තිං හේතු සත්තාර දස්සන. භාග්‍යතුන් වහන්සේ දැකලා භාග්‍යතුන් වහන්සේගෙන් බණපදයක් අහලා ඊටාම කෙටි දේශනාවක් අවසන සෝවාන් වෙන්න තරම් මගපල තියෙන වෙලාවක මේ නියත විවරණේ ලබන්න ඕනේ. පින්නතුනි, ඒ මහා අබිනිහාරය කියලා සඳහන් කරන කාරණාව භාග්‍යතුන් වහන්සේ දැක්ක ගමන් හේතු සත්තාර දස්සනං මගපල ලබන්න තරම් මහනුවණක් මෝරලා තියෙන්න ඕනේ ශාසනය ඇතුලේ. ඍෂි ප්‍රෞජ්ජාවකින් නමුත් පැවිදි වෙලා ඉන්න ඕනේ. පැවිද්දෙක් වෙන්න ඕනේ. මේ ආදී වශයෙන් කරුණු 8ක් පැහැදිලි කරලා දේශනා කරනවා. ඒ කාරණා 8න් යුක්ත වෙච්ච මේ මහබෝසතාණන් වහන්සේ නියත විවරණ අරගෙන තවත් අති දීර්ඝ කාලයක් පාරමිතා පුරනවා. අපේ බුදුරජාණන් වහන්සේ නම් නියත විවරණයෙන් පස්සේ මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ 1ක් තරම් දීර්ඝ කාලයක් මේ සංසාරේ සැරිසරුවා. තවත් බුදුරජාණන් වහන්සේලා ඉන්නවා නියත විවරණයෙන් පස්සේ මහා කල්ප අසංඛ්‍ය 8ක් විතර පාරමී පුරනවා. තව බෝසත්වරු ඉන්නවා නියත විවරණයෙන් පස්සේ මහා කල්ප අසංඛ්‍ය 16ක් විතර පාරමිතා සම්පූර්ණ කරනවා නියත විවරණයෙන් පස්සේ. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ 1ක් තමයි ඒ සඳහා මිඩංගු කරලා තියෙන කාලය. අති දීර්ඝ කාලයක් මෙච්චර කැයි මෙපමණ කැයි කියලා සඳහන් කරන්න බැරි තරම් මහත්ඵලයි මහානිසංසදායකයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මස්කන්ධේ ශ්‍රවණය කරලා තිලෝගුරු සම්මා සම්බුද්ධත්වයට මමත්පත් වෙනවා කියන තීරණයට ඇවිල්ලා ඒ තීරණය මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම කරලා ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න උතුමන් මේ ලෝකේ ඊටාම දුර්ලභයි කියන කාරණාව සඳහන් කරනවා. නාග රාජයාට මේ කරුණ පැහැදිලි කළා. විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරන්න රැස් වෙලා හිටියා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ පරම ගම්බීර ශ්‍රේෂ්ඨ ධර්මයට අනුව බුද්ධෝත්පාදයේ ඊටාම දුර්ලභ බව දැනගෙන ලැබිලා තියෙන අවස්ථාවෙන් මනා ප්‍රයෝජන ලබන්න උත්සාහ කරන්න ඕනේ. ඔබ හරි වාසනාවන්තයි. හේතුව තමයි බුද්ධෝත්පාද කාලයක සම්මාදිට්ඨික ජීවිතයක් ලබාගත් එක. සම්මාදිට්ඨික ජීවිතයකුත් ලබාගත්ත නම් තවත් පරක්කු නොවි අපි කල යුත්තේ වහවහ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මග ගමන් කරන එකයි පින්නතුනි. තව ස්වල්ප මොහොතකින් ඔබට මට ජීවිතය අහිමි වෙන්න පුළුවන්. එහෙම අහිමි වෙනකොට තමන් කරගත්ත කුසල ධර්මයන් මෙනෙහි කරන්න නැත්නම් රැකගත්ත සීලයක් මෙනෙහි කරන්න නැත්නම් මොනවද අවසාන මොහොතේ මෙනෙහි කරන්නේ? මොනවා ගැනද හිතලා සතුටු වෙන්නේ? ආන් ඒක නිසා මේ ජීවිතය තුළ හැකිතාක් ගුණ පුරන්න උත්සාහ කරන්න ඕනේ. සිල් රකින්න උත්සාහ කරන්න ඕනේ. තිසරණයි පන්සිලයි මනවින්ම ගරු කරන්න උත්සාහ කරන්න ඕනේ. ආන් එහෙම යමෙකුට කරන්න පුළුවන් නම්
එවන් අය හරි සතුටින් මෙලවින් සමුගන්න අය බවට පත් වෙනවා. මේ කරුණු කාරණා ගැන හැර දක්ව අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු කරුණු කාරණාවල් වලට අනුව තමන්ගේ ජීවිතේ ඊටාම නිවැරදිව ගොඩනගා ගන්න හැම මොහොතකම හිතන්න. එතකොට තමයි ඔබ ඔබට සාධාරණයක් කරපු කෙනෙක් බවට පත් වෙන්නේ. ඔබ ඔබේ ජීවිතයට සමීප කෙනෙක් බවට පත් වෙන්නේ. ඔබ ඔබටම හිතවත් කෙනෙක් බවට පත් වුණා වෙන්නේ. බුද්ධාන්තරයක ලැබිලා තියෙන මනුස්ස ජීවිතයක් නිමක් නැති වටිනාකමකින් යුක්තයි. ඒ මහා වටිනා ජීවිතයෙන් සතර අපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා සැනසෙන්න පුළුවන් වාග්ය වාසනාව අන්තර්ගත වෙලා තියෙනවා. ආන්ගේ වාග්ය වාසනාව ජීවිතයට එකතු කරගෙන වහ සතර අපායෙන් මිදිලා ලබාගත් සම්මාදිට්ඨික මනුෂ්‍ය ජීවිතයට යහපත් අර්ථයක් කරලා බොහොම සතුටින් මෙලවින් සමුගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න කටයුතු කරගත්තොත් ඒක මේ බුද්ධාන්තරයෙන් ඔබ ලබාගත් මහානුභාව සම්පන්නම කුසල කර්මයයි. සසරින් මිදිලා සැපයෙන් සැපයට පත් වෙන්න කටයුතු කරන්න ඒ උතුම් කුසල කර්මයන් සම්පූර්ණ කරගත යුතුයි. මුලින් සඳහන් කළා මොනවද විශේෂයෙන් තිසරණ සහ පන්සිල් ගරු කරන්න ඕනේ. ඒ උතුම් සීලයේ මත ඉන්නවනම් ඒ පුජ්‍යලයා නිරේට නොයන බව දේශනා කළා. ඒ වගේම තමයි පින්නතුනි යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින් පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්ණසන්ති. යම් කෙනෙක් පිරිසිදු තිසරණේ මත පිහිටලා ඉන්නවනම් පන්සිලුත් ආරක්ෂා කරගෙන තියෙනවනම් ආන්ගේ කුසල කර්මය නිසා තුනුරුවන් සරණ ගියපු කෙනෙක් මරණයත් සමගම සුගතියේ උපදිනවා කියලා දේශනා කරලා තියෙනවා. ඒකයි මම සඳහන් කළේ මුලින් යටත් පිරිසෙන් අපි විසින් මේ තිසරණයි පන්සිලුයිවත් ගරු කරලා තිබිය යුතුයි කියලා. තිසරණයටයි පංචශීලයටයිවත් හිස නමලා තියෙන්න ඕනේ කියලා. ඉස්මුදුනින් පිළි අරගෙන තියෙන්න ඕනේ කියලා. ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගෙන ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙන්න ඕනේ කියලා. එවන් කෙනෙක් මැරිලා සුගතියක උප්පත්තිය ලබනවා. එhmenan දුගතියට යන්න හේතුත් සුගතියට යන්න හේතුත් ඊටාම කෙටියෙන් මේ දේශනාව ඇතුලේ අපි සාකච්ඡා කරන්න යෙදුණා. වෙනතුනි තමන්ගේ ජීවිතේ දිහා බලලා තමන් ඉන්න තැන ගැන හිතලා වහ මෙතනින් මිදෙන්න නම් කළ යුතු කාර්ය නිසිසේ සම්පූර්ණ කරගත යුතුයි කියන කාරණාවෙන් අපි වෙහෙසෙන්න ඕනේ. සම්පූර්ණ කරගන්න ඕනේ. එදාට හරි සතුටින් මෙලවින් පිට වෙන්න පුළුවන්. එවන් උතුම් ශ්‍රේෂ්ඨ ජීවිතයක් පෝෂණය කරන්න රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා. අපේ භාග්‍යතුන් වහන්සේ